සාදු 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 සුනාත ධාරේත චරාත ධම්මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න, ධාරණය කරගන්න, ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට අනුව හැසිරෙන්න. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප මේ කවුරුත් සූදානම් වන්නේ. සුපින්නතුනි, අද මෙම ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ ටීවී දිදුල ගාල්ලමැදිරියේ සිටයි. ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් මල්වට්ටිය ස්වාමින් වහන්සේට අතගස්වා බුදු පියාණන් වහන්සේට පූජා කිරීමටත් දැහත් වට්ටිය ස්වාමින් වහන්සේට පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කිරීමටත් පින්වත් දායක පිරිසට මතක් කර සිටිනවා. සුපින්නතුනි, අද මෙම ධර්ම දේශනාව සඳහා අප කළ ගෞරවනීය ආරාධනය පිළිගෙන වැඩමවා වදාළ කරන්දෙනිය උණගස්වල සිරි නිවේසාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පිටිගල ධම්මවිනීත ස්වාමින් වහන්සේව දෙපා නැමද සාදුනාදයක් දී පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබනවා අංක 50-10 අමල්ගම හියාරේ ගමගේ චාමර මදුශංක සහ උඩලවත්ත ගමගේ නර්මදා ලක්මිනී යන දෙපළ විසින් සුපින්වතුන් අරමුණු කොටගෙන සඳහන් කරගෙන තිබෙනවා. හියාරේ ගමගේ චාමර මදුශංක සහ උඩලමත්ත ගමගේ නර්මදා ලක්මිනී දෙපළගේ පුංචි දියණිය වන එවුනිෂනායා දුවගේ මාර්තු මාස 20 වන දිනට වසරක් සම්පූර්ණ වීම සිහිපත් කරගෙන දුවනියට රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් ලෝකවාසී ලක්වාසී සෑම සියලු දෙනාට මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මගසැලැස්වීමෙන් සුජීවත් වන පවුලේ සියලු දෙනාටම සෙත් පැතීම, මියගිය පරපුරේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සුපින්වතුන් අරමුණු කොටගෙන සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්නතුනි, ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ප්‍රථමයෙන් පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාර පාඨය ශ්‍රද්ධායනා කරමු. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සංපුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සංපාදේත. සමන්තා චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධම්ම දේශනා කාලේ සාදු සාදුති භාසිතෝ මුකතෝ වායතේ ගන්ධෝ උපලංව යතෝදකේති. ධර්ම ශ්‍රවණාබිලාසී සදහැති වාසනාවන්ත පින්වත්නි, ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූප වාහිනී මේ පැයට නියමිත ධර්මානුශාසනාවේ දායකත්වය හිමි කරගෙන තිබෙන්නේ අංක 50න් 10 අමල්ගම හියාරේ ගමගේ චාමර මදුශංක සහ උඩලමත්ත ගමගේ නර්මදා ලක්මිනී දෙපළ පුංචි දියණිය වන එවුනි සෙනර්ය ආදුවනියගේ මාර්තු මාසේ 20 වන දිනට වසරක් සම්පූර්ණ වීම නැත්තම් උපන් දිනේ සිහිපත් කරගෙන
පුංචි දුවණියට රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් ලෝකවාසී සෑම සියලු දෙනාටම මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්ට මඟ සැලසීමත් සුජීවත් වෙන පවුලේ සියලු දෙනාටම සෙත් පතලා මියගිය පරපුරේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරලා තමන්ගේ හිතේ බලවත් චිත්ත ප්‍රසාදයක් ඇති කර ගැනීම. දරුවෙකුට උපන්දිනය දවසේදී දෙන්න හොඳම වටිනම ත්‍යාගය ලබා දීම සඳහා චෙනාරයා දුවට අම්මා තාත්තා අනිත් වැඩිහිටියෝ වග බලාගෙන තිබෙනවා. පළමුව මම ඒ පිළිබඳව බොහොම සතුටු වෙමින් ආශිර්වාද කරනවා. ඊට හේතුව තමයි දරුවන්ගේ උපන්දින සමරන්නේ දෙමව්පියෝ. ඒකට නිවැරදි අර්ථය දුන්නේ නැති වුණොත් දරුවන්ට උපන්දිනය දවසේදී වැරදි දෙයක් දුන්න වෙනවා. සමාජයේ මං හිතන්නේ 90%කට වඩා එහෙම තමයි. 6-4 නොතේරෙන පළවෙනි උපන්දිනේ ඉඳලා 10-12 වගේ යනකනුත් අපි කාගෙත් උපන්දින සැමරුවේ අපි නෙවෙයි අපේ දෙමව්පියෝ. දෙමව්පියෝ තමයි හුරු කළේ උපන්දිනේට කළ යුත්තේ මොකක්ද කියලා. දෙමව්පියන්ට යථාර්ථය වැටහුනේ නැති වුණා නම් උපන්දිනේට පාටියක් දාලා මරිච්ච සත්තු ටිකක් ගෙනල්ලා බැදලා හදලා ටොනික් බෝතල් ගෙනල්ලා කඩලා බොණ්ඩ දීලා ලොකු පාටියක්. එතකොට ඒ කොමත් එක්ක සමහර විට බමන මතින් දරුවට ආශිර්වාද කරයි. කොහොමද? happy birthday to you කියලා. කියන මිනිහා දන්නෙත් නෑ ඒකේ තේරුම මොකක්ද කියලා. ඒක ලබන ආශිර්වාදය ලබන්න ඕන කරන කෙනාට තේරෙන්නෙත් නෑ මොකක්ද කියලා. හදවතට එකඟව බුදු සරණයි කිව්වනම්, හදවතට එකඟව තෙරුවන් සරණයි කිව්වනම් ඒ ආශිර්වාදයේ තියෙන බලය හයිය කොයිතරම්ද කියද නිවන් දකින්නකම් හේතු වෙනවා. නිවන් දකින්නකම් හේතු වෙනවා. ජීවිතයේ අභිවෘද්ධිදායක හැම තැනකටම ඒක බලවත් ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඉගෙන කියා ගන්නේවට විභාග පාස් කරනේවට තව විවිධ අභියෝග තියෙනවා අපේ ජීවිතවල. ඒ ආශිර්වාදය හරි බල සම්පන්නයි. නිරෝගී සම්පත්තියට හේතු වෙනවා. තියෙන අපලෝපද්‍රෝ දුරු කරගන්න හේතු වෙනවා. ලේසි නෑ අද දුවට උපන් දිනේට දෙන තෑග්ග. ඒකට මිල කරන්න බෑ. පාටි වලට ගිය ගණන් හදලා බිල් ටික එකතු කරලා ටෝටල් එක කියාවි මෙච්චර ගියා කියලා. වෙන වෙන තෑගි සෙල්ලම් බඩු කන බොන ඒවා එහෙම ගෙනත් දුන්නා නම් ඒවටත් ගාන කියත හැකි මෙච්චරයි ගියේ කියලා. හැබැයි මේ වගේ ආශිර්වාදාත්මක පින්කමක් කරාම ලැබුණු ආනිසංස මනින්න මිම්මක් නැහැ. මිල කරන්න ගානක් නැහැ. ඒකේ වටිනාකම කියන්න බැරි එකයි. මේ පින්කම තුල තව බලවත් ආදර්ශයකුත් තියෙනවා. තව කෙනෙකුට උපන් දිනයක් දවසක හොඳ දෙයක් කරන්න ආදර්ශයක් මේ පින්කමේ තියෙන. සිත් පහළ වෙනවා තව කෙනෙකුට. මගේ උපන් දිනේට
මගේ දරුවගේ උපන්දිනේට මාත් මෙහෙම දෙයක් කරන්න ඕන කියලා සිත් පහළ වුණොත් මේ බණ අහන කාටම හරි මේ පුත මේ දුවට තමයි ඒකෙත් ආශිර්වාදය ලැබෙන්නේ. ලේසි නෑ. ඒකට මේ අම්මා තාත්තා වැඩි හිටියෝ හැම කෙනෙක්ම වටින පණිවිඩයක් සමාජයට දීලා තියෙනවා. එතකොට කී දෙනෙක් පවින් වැළකීලාද නේ? එක පාටියක් නිසා පව් කොච්චර සිද්ධ වෙනවද? ඒ පාටි වැළකුණාම ඒ පව් සෑහෙන්න වළකිනවා. ඒ පවින් බේරෙනව මිනිස්සු. දා මේ පින්කමේ වටිනාකම මිලකල නොහැකි එක. ඉතින් අම්මා තාත්තා දෙන්නත් තරුණයි තාම. ඒ තරුණ කාලයේ මේ වාගේ සිතුවිල්ලක් පහළ වුණේම මට හිතෙනවා ඒ ඇත්තන්ගේ දෙමව්පියන්ගෙන් ලැබිත ආශිර්වාදේ අවවාදේ වෙන්න ඕන. හොඳ පරිසරයක හැදුනාම, හොඳ අම්මා කෙනෙක් හම්බ වුණාම, හොඳ තාත්තා කෙනෙක් හම්බ වුණාම ඔය ලැබෙන වටින දේවල් තමයි. කවදාවත් පව් කරන්න, නරක වැඩ කරන්න, හිස් වැඩ කරන්න උදව් දෙන්නේ නැහැ. තේරුමක් නැති බහුබූත දේවල් මේ සමාජයේ මිනිස්සු කොච්චර කරනවද? අපි දැකලා තියෙනවා මහා පාටි තියාගෙන මේ දරුවන්ගේ පුංචි දරුවන්ගේ උපන්දින දවස්වලට ලොකු මුදල් වියදම් කරලා අතිරේකව විශේෂ කැමරමන්ලා ගෙනල්ලා ෆොටෝ ගහලා වීඩියෝ කරලා ඒවා හදලා ඇල්බම් එකක් හදලා ඇහුවොත් ලක්ෂ 3ක් විතර ගිහිල්ලා කෙනෙක්ගේ ඇල්බම් එකකට ෆොටෝ ගොඩාක් තියෙනවා. ඉතින් ඒක ගහලා ආපු අය දීපු දේවල් කියපු කරපු ඔක්කොම ඒ ඇල්බම් එකේ තියෙන. ලක්ෂ 3යි කියන්නේ. දැන් ඒ මුදල එහෙම නොකර ඒ දරුවා වෙනුවෙන් ස්ථීර තැන්පත් හදලා දාලා තිබ්බනම් දරුවට 18ක් වෙනකොට ලක්ෂ 3 කීයක් වෙයිද? දැන් අර ඇල්බම් එක ස්ථීර වශයෙන් අල්මාරියක දාලා තියලා බලන්න වැඩි දියුණු වෙනවද කියලා 18ක් යනකොට ඒ ලක්ෂ 3ට දරුවට රත්තරන් බඩු මොනවා හරි හැදුවනම් එහෙම හදිසි අවශ්‍යතාවයක් වුණා නම් බැංකුවේ තියලා සල්ලි ගන්න පුළුවන්. විකුණන්න පුළුවන්. උකස් කරන්න පුළුවන්. අර ඇල්බම් එක උකස් කරන්න පුළුවන්ද? ඒක විකුණන්න පුළුවන්ද? කවුද මේ ලෝකේ අනුන්ගේ ඇල්බම් එකක් උකසට ගන්නෙ? එහෙම අරන් තියනවද? වෙඩින් වල ඇල්බම් එකට ලක්ෂ 5-6 වියදම් කරලා තියෙනවා. මනාල ජෝඩුවට යන්නේන මං නැති වෙච්ච දවසක උගස් කරලා කීයක් හරි ගන්න පුළුවන් වුණා නම් ඒ ඇල්බම් එක වටිනව නේද? ලක්ෂ ගාණක් වියදම් කරපු. තවමත් ඉන්නවා નિરර්ථක දේවල් අතරින් පතර සිද්ධ කරන කීප දෙනෙක්. ඒ බොහෝ අයට මේ තථාගත ධම අහු උනේ නැහැ. ඒක වැටුනේ නැහැ. ඒකට කන් දුන්නේ නැහැ. මොකද්දයි මේ අනිත් අය කරන්නේ කියලා හිතුවේ නැහැ. බොහෝ වෙලාවට අනිත් අය කරපු හොඳ දේවල් විවේචනය කරපු එකයි සමහර අය කරලා තියෙන්නේ. සමහර වෙලාවට හරි පුදුමයි පින්නතුනේ. පන්සලට එන පාර දෙපැත්තේ ඉන්නවයි කියන ගෙවල් දොරවල්. එහෙමත් කියන්න තිබුණේ. ඉතින් පන්සලට හැමදාම සුදු ඇඳගත්ත මිනිස්සු යනවා එනවා පේනවා මල් අරන් යනවා ඒ පේනවා පන්සල් යනවා. ඉතින් මහා ප්‍රසිද්ධ පන්සල්. ඒ පන්සල පේන තෙක් මානේ ඉන්න මිනිස්සයගෙන් ඇහුවා නම් එහෙම පන්සලට කවද්ද අන්තිමට ගියේ කියලා මිනිහා මාස 6ක 8ක එහා දිනයක් කියන්නේ. ඒ තරම් කාලෙකින් ඒ පේන තෙක් දුර මානේ තියෙන පන්සලට ගිහිල්ලා නැහැ. ඒ මිනිසුන්ට හිතුනේත් නැහැ මේ තරම් සෙනගේ ඇයි මේ යන්නේ පොයට ඇයි මෙහෙම සුදු ඇඳගෙන යන්නේ? මොකද්ද මේ පන්සලේ ඇහෙන පින්කම කියලා එහෙම බලන්නවත් සිත් පහළ වෙන්නේ. ඉතින් එකතකින් ඒවා සාමාන්‍යයි. ඒ මොකෝ අපි දැඟලුවට හැම කෙනාවම දිව්‍ය ලෝකේ යවන්න. ඉතින් එහෙම බෑන්නේ. එහෙම වුණොත් එහෙම අපායවල් හිස් වෙලා යනවනේ. එක පැත්තක් හිස් කරලා බෑනේ. ඉතින් ඒවටත් යන්න කවුරු හරි ඉන්න ඕන. ලෝකයේ විසමයි. ලෝකයා විසමාචාරයි. ඒක ස්වභාවයක්. අමාරුවෙන් අපහසුයෙන් සිත පුහුණු කරලා තමයි හොඳ තැනකට හිත හදන්නේ. ඒක මහා බැරෑරුම් දෙයක්. ඒක තා බැරෑරුම් දෙයක්. හිත හදනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි පින්නතුනේ.
හොඳ දෙයක් කරන්න හිත හදනවා. ඔහොම වාඩි වෙලා පැයක් ඉඳ හිත හදනවා කියන එක ලේසි කියලාද හිතාගෙන ඉන්නේ. සිල් සමාදන් වෙන්නේ නැත්තේ ඇයි කියලා හේතුව ඇහුවාම ගොඩක් අය කියන්නේ වාඩි වෙලා ඉන්න බෑ කියලා නේද කියන්නේ. ඒක දැන බිම වාඩි වෙලා ඉන්න බෑ කියලා කියන්නේ. ඉතින් වාඩි වෙලා ඉන්න අය දවසක්ම එහෙම වාඩි වෙලා ඉන්න හිත හැදුවාම මේක ලේසි වැඩක්ද? ඉතා අමාරු වැඩක්. හොඳ දෙයක් කරන්න හිත එතනට ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන, වෙහෙසෙන්න ඕන. වීරිය කරන්න ඕන. දවසක් රජතුමා පන්සල්ෙන් එනකොට අතරමඟ මිනිස්සු පාරේ තුම්මන් හන්දියක වට වෙලා මොකද්ද බලනවා. රජතුමාටත් උන ඒ මොකද්ද කියලා බලන්න. බලනකොට මිනිහෙක් කඩුවක් ගිලිනවා. දැකලා තියෙනවනේ අර එක එක ඔය සර්කස් කණ්ඩායම් වල එහෙම කරනවා වගේ ඒවා. කඩු ගිලිනවා. අමාරුවේ. ලේසි නෑ වැඩේ. ඇස් වලින් කඳුළු පැනලා තමයි හර වෙලාවට. පොඩ්ඩේ හැම වුණොත් ලේසි නෑ උගුරු දණ්ඩත් කපලා යනවා. කිලිනවා. ඒක හැමෝටම කරන්න බෑ. කරන මිනිස්සු සෑහෙන අදිෂ්ඨානයකින් වීරියකින් ලොකු පුහුණුවක් එහෙම ලබලා තමයි ඒක කරන්නේ. භයානක වැඩක් ඒක. රජතුමා පන්සල් ලැබෙත් තථාගත මගේ බුදුරජාණන් වහන්සේට කියනවා අද මං එනකොට මහා පුදුම දෙයක් දැක්ක. බුදුහාඳුනේ ඇඟත් කීරි ගිහිලා ගියා. මොකක්ද රජතුමයි? මිනිහෙක් කඩුවක් ගිලින බුදුහාමුදුරුවනේ. ඕකද? භාග්‍යතුන් වහන්සේ ගණන් ගත්තේ නෑ. ඕකද? ඕක නම් ඒ හැටි දෙයක් නෙවෙයි මහරජතුමනි. දන්නවද ඊට වඩා අමාරු දෙයක් තියෙනවා. මොකද්ද? හිත හදන එක. එක අරමුණක තියාගෙන ඉන්න එක පින්කමක් කරන්න හිත හදන එක යමක් පරිත්‍යාග කරන්න තමන් සන්තක මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක අතහැරලා දෙන්න තව කෙනෙකුට පරිත්‍යාග කියන්නේ දානේනේ ඒකේ අදහස. යමක් දීලා හිත හදාගන්න එක. සමහර අය දෙන්න කැමති පැනලා එහෙම දෙනවා. දීලා ඒ දේ අරගෙන ඒ පුජ්‍යල දියුණු වුණාම ඊට පස්සේ ඉරිසියා කරන අපි තමයි දුන්නේ. ඕකට මුල මතකනේ. දැන් අපිට කිසි උදව්වක් කරන්නේ. ඉතින් අර දීපුවකින් වැඩක් නැහැ. බලනකොට දීලා තියෙන ආයි ගන්න බලාගෙන. දීලා ඉවර වෙලත් හිත හදනවා කියන එක කඩුව ගිලිනවට වඩා අමාරු වැඩක්. ඒ තරම් අමාරු වැඩක්. ඒක නිසා මේ පින්කම කරන්න හිත හැදීමත් එහෙමයි. ලේසි ඒවා නෙවෙයි. නරක දේවල් කරන්න ඕනෑ තරම් කාලය සහ ශ්‍රමය සහ කැපකිරීම කරත හැකි ඒවට ආශිර්වාද කරන්නත් ඕන තරම් ඉන්න. හොඳ දේට ආශිර්වාද කරන්න අඩුයි, නරක දේට ගොඩක් ඉන්න. සුකරාණි අසාධූනි අත්තනෝ අහිතානිච්ච. සුකරාණි හරි ලේසි. අත්තනෝ අහිතානිච්ච තමන්ගේ අයහපත පිණිස පවතින දේවල් කරන්න. යං වේ හිතංච සාධුංච තං වේ පරම දුක්ඛරං. යමක් තියෙනවද හිත දෙයක් හොඳ දෙයක්. තං වේ පරම දුක්ඛරං. ඒක නම් ඊටා දුෂ්කරයි. හොඳ දේ කරන්න අමාරුයි, නරක දේ කරන්න ලේසි කියන එකයි සරල තේරුම මේ ගාථාවේ. ඔබ ඒ අමාරු දේ කරන්නට හිත හැදුවා, ඔබ දිනුවා. ඔබ ජයග්‍රහණයක් කරලා තියෙන. හිත නිතරම උත්සාහ කරන්නේ අපිව නරක දෙයට යොමු කරන්න. නොගැලපෙන දෙයට යොමු කරන්න. හිත නිතරම අනුබල දෙන්නේ උවමනා නැති, ගැලපෙන්නේ නැති, මිනිස්කමට හොඳ වෙන්නේ නැති, මනුස්සකම නැති වෙලා යන දේවල් කරන්න තමයි හිත නිතරම අපිට උත්තේජනය කරන්නේ, පොළඹවන්නේ අපිව. බලන්න කල්පනා කළා. නිතරම නරකක් කරන්න, අනුන්ට හින්ට් එකක් ගන්න, ඇනුම් පදයක් කියන්න හිත කියන හරියට. හරියට කියන. අනුන්ගේ දියුණුව දැක්කහම රුස්සන්නේ නැහැ. ඉන්න බෑ ඉවසගෙන. කායක හරි කියන්නවත් ඕන අඩු ගානේ. මොකක්ද දන්නේ බං, ලොකු පෙට්ටියක් ගෙනල්ලා බෑවා එහා පැත්තේ ගෙදරට හොඳේ 6 දෙනෙක් විතර උස්සලා තමයි බෑවේ. කොහෙන් දන්නේ ඔකුන්ට සල්ලි. හිතුණා Tamanට හිතිච්ච එක අනිත් පැත්තේ ගෙදර කරත් එක කිව්වා. ඒ තමයි හිතේ හැටි. හිතේ ස්වභාවය. ඒක තේරුම් අරන් මට මෙන්න මෙහෙම හිතෙනවා. ඒ හිතිච්ච එක මට අරයට කියන්නත් හිතෙනවා. අනේ මොකටද මං කියන්නේ ඕවා. ඔන්න ඔහෙ නිස්සද්දව ඉන්නවා. අන්න එහෙම පුහුණු කරන්න හිත. එහෙම කෙනා දිනුවා වෙනවා. නැත්තම් දිනුවා වෙන්නේ නැහැ. ඒකයි වටිනාකම. සිත තේරුම් ගත්තොත් ලේසි. මොකද්ද ලේසි? හිත හදන්න. සිත තේරුම් ගත්තොත් හිත හදන්න ලේසි.
හිත තේරුම් නොගත් අය තමයි අපි ඔක්කොම සංසාරේ මෙච්චර කල් හිටියේ ඒකයි. තාමත් ඉන්නවා. මේ සැරෙත් හිත තේරුම් ගත්තේ නැතුනොත් බය වෙන්න එපා, ලබන සැරේටත් උපදිත හැකියි. නැවත නැවත උපදින්නේම හිත තේරුම් ගත්තේ නැති නිසා. ඒ මොකෝ හිත තමයි අපිට සංසාරේ ඉන්න උගන්නලා තියෙන්නේ. හිත තමයි අපිව සංසාරය තුල නතර කරවගෙන තියෙන්නේ මේ. හිත තමයි අපිට තව පාරක් උපදින්න ඕන කරන තැනට වැඩ හදලා දීලා තියෙන්නේ. කරන්න යන්නේ ඒ හිතම තේරුම් අරන් හිතට ඕන එක නොකර අපිට ඕන එක කරන තැනට අරගන්න ඕන හිත. නැත්තම් ජයග්‍රහණයක් හම්බ වෙන්නේ නැහැ. පින්නතුනේ ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න අසංඛ්‍ය එකකටත් කල්ප ලක්ෂයකට එහා. අසංඛ්‍ය එකයි කියන්නේ සංඛ්‍යාවක් නැති ගාන. එකට අවුරුදු අසංඛ්‍ය එකකුත් කල්ප ලක්ෂයකටත් එහා හිටියේ අනෝමදස්සි කියන බුදුරජාණන් වහන්සේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලයේ සරද කියලා තාපසයෙක් හිටියා. හිමාලයේ ආරාමයක් කරගෙන හිටියේ. ඒ තාපසයාට අනුගාමිකයෝ 74000ක් හිටියා. එයත් එක්ක තපස් ජීවිතයක් ගත කරන අය. හරි ගුණවන්තයි. පළවැල නෙලාගෙන කාලා බණ භාවනාදිය කරගෙන ඉන්නවා. දවසක් දා අනෝමදර්ශී බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් රහතන් වහන්සේලාත් එක්ක සරද තාපසතුමාගේ ඒ කැලේ තියෙන ආරාමයට වැඩියා. සරද තාපසතුමාට හරිම සතුටුයි. පිරිසට එතුමාගේ හරිම සතුටුයි. ඉතින් සෙල්ලම් වැඩක්ද දැන් ලක්ෂයක් රහතන් වහන්සේලා වැඩලා බුදුහාමුදුරුවොත් එක්ක මේගොල්ලෝ ලහියේ ආසන හැදුවා. ආසන හැදුව ලහි. ගව් 4ක් උසට බුද්ධාසනයක් හදලා මල් වලින් සරසලා බුදුරජාණන් වහන්සේහි වඩා හිඳෙව්වා. ඒ ආසනයේ දෙපැත්තේ ගව් 3ක් උස ප්‍රමාණයට ආසන 2ක් පනවලා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම එහි වඩා හිඳෙව්වා. දෙපැත්තට අර ලක්ෂයක් රහතන් වහන්සේලාට අසුන් පනවලා මලින් සරසලා ඒ ආසන උන්වහන්සේලා වඩා හිඳෙව්වා. පළ වැල නෙලාගෙන ඇවුදින් උන්වහන්සේලාට දානය පූජා කරා. අර ආසනයේ වැඩ සිටිනවා දැන් බුදුරජාණන් වහන්සේ. දෙපස ආසනවල අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම අනිත් ආසනවල මහ රහතන් වහන්සේලා. සරද තාපසතුමා මල් වලින් සරසපු මුතු කුඩයක් අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට ඉහිලගෙන ඉන්නවා පිටිපස්සේ. එදා ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ සමාධියට සමවදිනු. පින්වතුනි පුරා දින 7ක් නිරෝධ සමාපත්තියට සමවැදුනහම පුරා දින 7ක් ඉන්න බුදු කෙනෙකුන් වහන්සේ. එහෙම්මම ඉන්නවා. හෙලවිල්ලක් නැහැ, උස්ම වැටෙනවා විතරයි. හිත එතන නැහැ. හිත නිවනි. සතියක් කියන්නේ. ඇයි සතියක් ඉන්නේ ඊට වඩා ඉන්න පුළුවන්. ඊට වඩා ඉන්න බෑ. ශරීරය පවත්වන්න බෑනේ වතුර නැතුව ඊට වඩා. ආහාර නැතුව පවත්වන්න බෑ. ඉතින් උපරිම දින 7යි. දැන් ඉතින් උන්වහන්සේලා නම් සමාධියෙන් ඉන්නේ. මුතු කුඩේ හිලන එක්කෙනා. එහා පියවිසියෙන් ඉන්න කෙනෙක් නේ. සාමාන්‍ය මිනිස්සෙක් නේ සරද තාපසතුමා. දැන් එයාටත් සිද්ධ වෙනවා සතියක්ම ඉන්නේ ඒ ඉරියව්වේ. නේද? දැන් මොකද කරන්නේ? ඉන්නවා එහෙම. ශ්‍රද්ධාවෙන් ඉන්නවා කුසගින්න පිපාසය මේ සේරම දරාගෙන හරිම ශ්‍රද්ධාවෙන් මේක නම් මට ලැබුණු විශේෂ වරමක්. බුදු කෙනෙකුන් වහන්සේ නමකට මුතු කුඩයක් ඉහිලගෙන මේ තරම් දීර්ඝ කාලයක් ඉන්න පුළුවන් නම් මම මැරිලා වැටෙද්ද ආවේ. මැරිලා වැටුනහම මොකෝ බුදුහාමුදුරු ඉස්සරහ උන්වහන්සේ උදෙසා මේ විදිහේ පින්කමක් කරලා අදිෂ්ඨාන කරගෙන ඉන්නවා.
දින 6 ඉක්ුත් වෙලා යනකොට සරද තාපසතුමා කල්පනා කරනවා දෙපැත්තේ වැඩ ඉන්න ඒ අග්‍ර ශ්‍රාවක රහතන් වහන්සේලාව දැකලා අදිෂ්ඨාන කරනවා යම් බුද්ධ ශාසනයක මටත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න තියෙනවා නම් කියලා. අනේ මේ පිනේ බලයෙන් මට ඒ තනතුර ලැබේවා. යම් බුද්ධ ශාසනයකදී මටත් අග්‍ර ශ්‍රාවක තනතුර ලැබේවා. දැන් 7 වෙනි දවසේ ඒ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙනු. සමාධියෙන් අවදි වෙලා බලනකොට සරද තාපස තවමත් ඉන්නවා මුතුකුඩේ හිලගෙන. මේක ආශ්චර්යවත් දේවක්. සාමාන්‍ය පුජ්‍යලයක් මේ විදියට දින 7ක් පුරාවට මුතුකුඩයක් ඉහිලගෙන නිසල්මනේ ඉන්නේ. මෙහෙම ඉන්න නම් මොනවා හරි බලවත් ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන. දිවසින් බැලුවා සරද තාපසතුමාගේ සිතුවිල්ල කොයි වගේද? බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවක වෙන්න තියෙන කැමැත්ත, අදිෂ්ඨානය. දැන් මොකද කරන්නේ? බැලුවා ඒ දේ ඉටු වෙනවද කියලා. තව අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ගියාම පහළ වෙන ගෞතම බුද්ධ ශාසනයේදී සරද තාපසතුමාට සරියුත් නමින් අග්‍ර ශ්‍රාවක තනතුර ලබන්න පුළුවන්. ඒ ඉන්න පිරිසට ඇහෙන්න උන්වහන්සේ විවරණය දෙනවා. මේ සරද තාපසතුමා තව අසංඛ්‍ය එකකුයි කල්ප ලක්ෂයක් ගිය තැන ලොව පහළ වෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණ ශ්‍රාවක තනතුරටපත් වෙනවා කියලා විවරණ දුන්නා. ඒ සරද තාපසතුමා තමයි එහෙනම් මේ ගෞතම බුද්ධ ශාසනය තුල ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ හිමි කර ගනිමින් තථාගත ගෞතම මගේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක තනතුරටපත් වෙන්නේ. කොච්චර කල් පෙරම් පුරලද කියලා පේනවද දැන්? අසංඛ්‍ය එකකුයි කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන. මේ සරද තාපසතුමාගේ බොහොම හිත මිත්‍ර යාළුවෙක් හිටියා සිරිවඩ්ඩන කියලා. සිරිවඩ්ඩන කියන මේ හිතවතා යාළුවා බොහොම අතිජාත යාළුවෙක්. එතුමාට ආරංචි වෙනවා තමන්ගේ හිත මිත්‍ර කල්යාණ මිත්‍ර සරද තාපසතුමා මහ බල සම්පන්න පින්කමක් කරලා මෙහෙම ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා කියලා. අනේ මටත් ඒ විදියට බුද්ධ ශාසනයක අග තනතුරක් ලැබෙනවා නම් එයාටත් හිතුණා එහෙම. හිතිලා මොකද කරන්නේ? අනෝමදර්ශී බුදුරජාණන් වහන්සේ ඇතුළු 1,250ක මහරහතන් වහන්සේලාට ආසන පනවලා නිල්මානෙල් වලින් ඒ ආසන සේරම සරසලා උන්වහන්සේලා එහි වඩා හිඳුවලා සතියක් පුරාවට බුද්ධ ප්‍රමුඛව දන් පැන් පූජා කළා. සතියක් දන් දීලා ප්‍රාර්ථනා කරනවා මේ පිනේ බලයෙන් මට යම් බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවක තනතුර ලැබේවා කියලා. බලනවා දිවසින් අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ මේ වගේ පින්කමක් කරපු මෙතුමගේ හිතේ මුකුත් බලවත් පැතුමක් අදිටනක් තියෙනවද කියලා. තියෙනවා. ඒ ඉටු වෙනවද? ඉටු වෙනු. ගෞතම බුද්ධ ශාසනයේදී විවරණය දෙනවා මින් අසංඛ්‍ය එකකුත් කල්ප ලක්ෂයකට පසුව ලොව පහළ වෙන ගෞතම බුද්ධ ශාසනයේදී ඔබ මුගලන් නමින් අගතනතුරටපත් වෙනවාය කියලා. දැන් මුගලන් මහරහතන් වහන්සේ එතකොට කොච්චර කල් පෙරම් පුරලා තියෙනවද ඒ තනතුරට එන්න? අසංඛ්‍ය එකකුයි කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙනවා. එච්චර කාලයක් ඒ තනතුර ලබන්න මුලින්ම කරපු පින, ඒ පින අදිෂ්ඨානීය වශයෙන් තබාගෙන ඔන්න පින් කරගෙන ඇවිල්ලා ගෞතම බුද්ධ ශාසනය අග තනතුරු වලටපත් වෙනවා. ඒ ආපු ගමනේදී වඩන ලද පාරමිතාව තමයි ඒ ප්‍රාර්ථනාව සඵල කරන්න හේතු වුණේ. අපි ප්‍රාර්ථනා හැම කරනවා. ප්‍රාර්ථනා සඵල කරන්න ඕන කරන දේවල් කරන්නේ ප්‍රාර්ථනාව කරන්නේ මොනවා හරි දෙයක් උගසට තියලා ප්‍රාර්ථනා කරන්නේ.
ඒකයි. උගසට තියලා ප්‍රාර්ථනා කරන. ඒ මොකද? මගේ මේ වැඩේ හරි ගියොත් මම මෙහෙම එකක් කරනවා. දෙයියන්ට එහෙම පගාවක් දෙන අදහසින් තමයි ප්‍රාර්ථනාව කරලා තියෙන්නේ. මගේ වැඩේ කරලා දුන්නොත් මම මෙහෙම එකක් කරනවා කියලා තමයි කරන්නේ. ඒවත් බහුතරයක් ඒවා රැවටිලි තියෙන්නේ නේද? රවටන ඒවා තියෙන්නේ. රූපෙට රූපයක් දෙන්නම් කියලා කියන්නේ. මෙන්න බෙලෙප් පතුරකින් රූප කැල්ලක් හදලා කපලා තියෙනවා. මේ රවටන ඒවා නේ තියෙන්නේ නේ. අඬ ගහනකොටත් එහෙමනේ අඬ ගහනවයි කියන්නේ ඔය මන්තර කියනකොටනේ දිය මස් දෙන්නම් ගොඩ මස් දෙන්නම් කියලාලු කතා කරන්නේ. ඉතින් ඇවිල්ලා බලනකොට මොනවයි තියෙන්නේ? හං කෑල්ලක් තියෙනවලු ගොඩ මස් වෙනුවට. හාල් මැස්සෙක් පුච්චලා තියෙනවලු දිය මස් වෙනුවට. රැවටිලිනේ තියෙන්නේ. නේද? ඉතින් එහෙම කරලා ප්‍රාර්ථනා ඉටු කරගන්න බෑනේ. දැන් මේක ප්‍රාර්ථනාවක් නෙවෙයි අදිෂ්ඨානයක් තියෙන. අදිෂ්ඨානෙ. ඒ අදිෂ්ඨානයට යන්න නම් අපි සම්පූර්ණ කරන් ඕන ඊට උවමනා කරන්නා වූ ප්‍රතිපදාවන් ටික ගැටලුවක් නැහැ කිසිම. ඒ ප්‍රතිපදාවන් ටික සම්පූර්ණ කරන්න තියෙන්නේ. එතකොට බලන්න දැන් ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයටපත් වෙනවා. ඒතර උන්වහන්සේ එතනටපත් වීමට සරද තාපස නමින් ඉඳලා සරද තාපස නමින් ඉඳලා බුදුරජාණන් වහන්සේට මුතු කුඩයක් මලින් සරසපු මුතු කුඩයක් ඉහිලගෙන හිටියා. දැන් බැලුවාම ඒ පින්කම සරල පින්කමක්. දැන් එවැනි අවස්ථාවන් ඔබට කොච්චර හම්බ වෙලා තියෙනවද? ඒ හම්බ වෙච්ච අවස්ථාව ගත්තද ප්‍රයෝජනයට? හාමුදුරුව වඩම්මනකොට එතකොට දානෙට ධාතු කරඩුව වඩම්මනකොට පොය දවසට බුද්ධ පූජාව වඩම්මනකොට විශේෂ පින්කම් වලදී මුතු කුඩ ඉහිලන්න අවස්ථා හම්බ වෙලා තියෙනවා. ගත්තද ඒක? ගත්තේ නෑ. නොගත්තේයි. වෙන කෙනෙකුට අරන් දෙනවා. ඔයා කරන්න මං ඉන්නම් කියලා. නෑ එන්න මේ මුතු කුඩය. නෑ ඔයා කරන්න. ඒ බලන්න. දැන් දන්නේ නැති හින්දානේ එහෙම කරන්නේ. මොකක් දන්නේ නැති හින්දාද? මේ කාරණාව දන්නේ නැහැ. ඒ කියන්නේ මේ පින්කම නිසා මේ විදියේ දෙයක් ලැබුවා. එවැනි ඌ තැනකට අපිටත්පත් වෙන්න හොඳ වෙලාවක් මේක. ඒ ධාතු කරඬුව වඩම්මන වෙලාවේ මුතු කුඩේ අල්ලන්න තියෙන වෙලාව. මේ එකක් දෙකක් උදාහරණ ඔය කොච්චර එහෙම තියනවද කරන්නේ නැහැ. ඒවා පවරනවා අනිත් අයට. දානෙ ගෙදරට අපි වැඩම කරාම දානෙ වළඳලා අවසානයේදී දැන් කියනවා හරි දැන් පුණ්‍ය අනුමෝදනාව එන්න පැන් වඩන්න හදන්නේ පවුලේ අය අත ගහන්න. තියෙන කීප දෙනෙක් ළඟ ඉන්න අය වට වෙනවා. ඒකට උන ලොකුවක් එන්න අයියේ එන්න පොඩ්ඩක් එන්න කියලා කතා කරනවා. ඒගොල්ලෝ තින්නව ළඟ හරියෙන් වා. නෑ කමන්නේ මං එන්න. ඕගොල්ලෝ කරන්න. එන්නේ. ලැග්ග තැනින් නැගිට ගන්න බෑ. ඒ මොකෝ දන්නේ ඒ පින්කම්මේ තියෙන වටිනාකම. ඒක අනුන්ට දෙනවා. ගෙදරට ධාතු කරඬුව වඩම්මනවා දැන් දාහනේ වෙලාවට. දැන් ඔබේ ගෙදර කියලා කියන්නේ. දැන් ඔබේ ගෙදරට ආරාධනා කළා හාමුදුරුවරු වඩම්ම ගන්නවා මුලින් වඩම්මන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දැන් අද ඒ ශාරීරික ධාතු තැන්පත් ධාතු කරඬුව තමයි වඩම්මන්නේ. ඒතර දැන් තමන්ගේ ගෙදරට බුදුහාමුදුරු වඩින්නේ. එතකොට ගෙදර ප්‍රධාන දෙන්න මොකද කරන්න ඕන? ඒ දෙන්නන් ඉස්සරහට ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා වැඳලා බුදුහාමුදුරුවන්ව පිළිගන්න එපා. වඩින්න බුදුහාමුදුරුවනේ කියලා දැන් ජීවමාන බුදුහාමුදුරුවෝ නම් දුවගෙන ඇවිල්ලා ඉස්සරහට වැඳලා වඩිමු කියලා වඩම්මගෙන යන්න ඕන. දැන් කරඬුව නම් වඩම්මන්නේ එහෙනම් ගිහිල්ලා සුදු රෙද්දක් අරන් ගිහිල්ලා ඔලුවට දාගෙන ඒ කරඬුව ඉස මත තියාගෙන ශ්‍රද්ධාවෙන් ගෙනල්ලා ආසනේ තැන්පත් කරන්න ඕන. මෙන්න මේ 6-4 නොදන්න පුංචි පොඩි එකෙක් එවනවා කරඬුව ගන්න. ගෙදර ඉන්න කිසිම දෙයක් තේරෙන්නේ නැති වැටහීමක් නැති පුංචිම දරුවා තමයි එවලා තියෙන්නේ. ගෙදර ගෘහ ප්‍රධානියක් නැහැ ප්‍රධානියක් නැහැ. තමාර විට ගෘහ ප්‍රධානිය තාම පපඩම් බදිනවා. ගෘහ ප්‍රධානිය තාම දත් මදිනවා තමාර විට. මේ කරඬුව වඩම්මන්න කෙනෙක් නැහැ. අවබෝධයක් නැති එකක හේතුව. ඊළඟට බලන්න දැන් සිරිවර්ධන කියන කෙළඹි පුත්‍රයා තමයි
නිල් මානෙල් වලින් සකසන සරසන ලද ආසනයන්හි අනෝම දස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ රත්නේ නැත්නම් රහතන් වහන්සේලා වඩා හිඳුවලා පුරා සතියක් දන් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවෙන් පස්සේ පුරණ ලද පාරමිතාවේ ප්‍රතිඵල විදියට ගෞතම බුද්ධ ශාසනයේ මුගලන් මහරහතන් වහන්සේ වෙලා උපදිනවා. මොකද්ද පූජා කළේ මොනවද? නිල් මානෙල්. දැන් නිල් මානෙල් දැන් නැද්ද? තියෙනවා. පූජා කරන්න හිතෙන්නේ. සිත් පහළ වුණේ නැහැ. ඒ මොකෝ එහෙම පූජාවල් කරලා මේ ලබාපු දේවල් පිළිබඳව අහලා නැහැ, බණවලදී දන්නේ නැහැ, දැනගෙන ඉගෙන අවබෝධයක්. දැන් නිල් මහනෙල් පූජාව සම්බන්ධයෙන් සෑහෙන්න දේවල් මේ දහමේ දක්වලා තියෙනවා. ඒකට ඉතිහාසයක් තියෙනවා. ඔය තමයි ඉතිහාසය. කල්ප අසංඛ්‍යකකුයි කල්ප ලක්ෂයකට එහා නිල් මහනෙල් පූජාවක් ඔය කිව්වේ. අනෝමදස්සි බුදුහාමුදුරුවන්ගේ කාලයේදී. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දකුණස්සව්, මුගලන් මහරහතන් වහන්සේ වමත්සව්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයින් අතර අගතනතුර, මුගලන් මහරහතන් වහන්සේ 이르දිමතුන් අතර අගතනතුර. එතකොට එහි කාන්තා නියෝජනයක් තියෙනවා. කේමා මහරහත් තෙරණිය ප්‍රඥාවන්ත තෙරවරියන් අතර අගතනතුර, උප්පලවන්නා මහරහත් තෙරණිය 이르දිමත් තෙරවරියන් අතර අග්‍රස්ථානය. උත්පල වර්ණා අන්න මානෙල් මල් පාට. ඒ තමයි පාට. ඇඟේ පාට. ඒ මොකෝ බලනකොට එතනක් තියෙනවා මහනෙල් මල් පූජාවක ආනිසංස ලබලා. එවැනි පාටක් නිල් පාටක් තිබුණා. මහනෙල් මල් පූජා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇයට ඒ වර්ණය හම්බ වෙලා තියෙනවා. මුගලන් හාමුදුරුවොත් නිල් පාටයි. ඒකට හේතු වෙව්වහම ගොඩක් අය කියනවා අම්මටයි තාත්තටයි පෙර භවයකදී තඩි බාලා ඇට කුඩු වෙන්න ගහපු හින්දලු එහෙම වුණේ කියලා. දැන් පරස්පරයි නේද දෙක. එක්කෙනෙක් නිල් මානෙල් පූජා කර හින්දා නිල් පාටයි. අනිත් කෙනා දෙමව්පියන්ට තඩි වාපු හින්දා නිල් පාටයි. දැන් මේ දෙක පරස්පරයිද? ගැලපෙන්න බෑ. ඉතින් ස්වාමීන් වහන්සේ නමකුත් දවසක් මාත් එක්ක කතා කරලා වාදත් කළා. ඔබ බාර ගන්න මන් නම් කැමති නෑ බොරු පච කියලා කිව්වා. ඉතින් බැලුවහම ගැටලුව තියෙන්නේ මේකේ ඉතිහාසයේ හෙව්වේ නැතුව මේ තීරණය ගත්ත එකයි. බොරු දැත්තද කියලා තීරණය ගත්ත ඉතිහාසයේ හෙව්වේ නෑ. මුගලන් මහරහතන් වහන්සේ නිල් පාට උනේ පෙර භවයක දෙමව්පියන්ට නිල් වෙන්න ගහපු හින්දා ඒ අකුසල කර්මයට නම් තව කෙනෙක් නිල් මහනෙල් මල් පූජා කරපු පුණ්‍ය කර්මයට නිල් වෙන්න විදියක් නෑ. ඇත්ත කතාව. එන මොකක් හරි සමාන දෙකක් තියෙනවා. දෙන්නටම නිල් පාට හම්බ වුණා නම් දෙන්නම එකම දේ පැයි කරලා තියෙන. ඉතින් ඔය තියෙන්නේ ඒක තමයි. දැන් අර සිරිවඩ්ඩන කියන කෙළඹි පුත්‍රයා තමයි මුගලන් හාමුදුරුවෝ වෙන්නේ. නිල් මහනෙල් මල් වලින් සරසන ලද ආසන මස්තකේ බුදුරදුන් වඩා හිඳුවලා රහතන් වහන්සේලා වඩා සිඳුවලා කරපු පූජාව දීපු දානීය ප්‍රතිඵල විදියට. ධම්මදේශනා කාලේ සාදු සාදූති භාසිතෝ මුඛතෝ වායතේ ගන්ධෝ උප්පලංව යතෝ දකං මං මාතෘකා කළ ගාථාව. එක්තරා කාන්තාවක විවාහක සාමියා ගැන පුදුම පැහැදීමකින් ඉන්න. හරි පුදුම මහත්තයෙක් යට හම්බ වෙලා තියෙනවා. ඒ මහත්තයා කතා කරනකොට මානෙල් මල් සුවඳයි. කටින් මානෙල් මල් සුවඳ හමනවා කතා කරනකොට. පින්වන්ත මහත්මේ බණ අහන්න ගිහිල්ලා බණට පුදුම විදියට පැහැදිලා ගෙදර ඇවිත් කල්පනා කරනවා ඒ බණ පිළිපදින්න ඕන. ඒ බණ පිළිපදින්න විදියක් නේ ගෙදර ඉඳගෙන. ඒ බණ පිළිපදින්න නම් මහාන වෙන්නම ඕන. නෝනගෙන් ඇහුවා. ටිකක් අකමැති වුණා. කාරණා පැහැදිලි කරාම කැමති වුණා. ගිහිල්ලා ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ නමක් හමු වෙලා පැවිද්ද ලබා ගත්තා. පැවිදි වෙලා ඊට අදාළ කරන වත් පිළිවෙත් රැකගෙන යන කාලයේදී අර බිරින්ද හරිම ලස්සන කෙනෙක්. ඒ ලස්සන බිරින්ද දැන් ස්වාමියා නැහැ.
අස්සාමිකයි. ඇය දවසක් දකිනවා කොසල් රජතුමා. කොසල් රජතුමා මේ ස්වරූපේ කාන්තාව දැකලා ඇය අන්තఃපුරයට ඇතුල් කරගන්නවා. රජවරුන්ට බිරින්දෑවරු ගොඩක් හිටියා කියනවනේ. ගොඩක් හිටිහිද්දනි ප්‍රධාන එක්කෙනාට අගබිසව කියන්නේ. බිසවක් අග්‍ර වෙන්න නම් තව අය ඉන්න එපැයිනේ. නැත්තම් කෙනෙක් අගබිසවක් වෙන්නේ. ඉතින් ඒ අනිත් අය තමයි අන්තఃපුර ස්ත්‍රීන් කියලා කියන්නේ. අන්තఃපුරයට ඇතුල් කරගත්තා. එහෙම වෙලා තව කලක් යනකොට රජතුමාට නිල්මානෙල් මල් මිටියක් හම්බ වුණා. කොසල් රජුරවන්ට. රජුරු මේ මානෙල් මල් මිටියත් අරන් ගියේ අන්තఃපුරයට. අන්තఃපුරයට ගිහලා සියලුම නෝනලට මල දීගෙන ගියා. මොන හේතුවක් නිසාද කියන්න දන්නේ අර අලුතෙන් ඇතුළත් කරගත්ත මේ අන්තఃපුර ස්ත්‍රියට මානෙල් මල් දෙකක් ලැබුණා. තමයිට බෙදාගෙන ගියාම අන්තිමට දෙකක් ඉතුරුනක් දන්නේ නැහැ. ඒ දෙක දුන්නක් දන්නේ නැහැ. කොහොම හරි යට දෙකක් හම්බ වුණා. ඉතින් රජතුමා ඒ ටික දීලා ආවා. ඉතින් කරන්න ඕන මොකද්ද කියලා ඉතින් ඒගොල්ලෝ දන්නව ඇති. අර කාන්තාව ඔය මල් සිප ගත්ත ගමම්ම මෙයා අඬන්න ගත්තා. අර වටපිට අනිත් අය දැක්කා ඒක. මානෙල් මල් ඉඹිනවා මෙයා අඬනවා. රජතුමාට ගිහින් කිව්වා. මෙන්න මෙහෙම එකක් වෙලා මේ අන්න අරයා අඬනවා මොකද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගෙන්නුවා. එලා ඇහුවා මොකද කියලා. ස්වාමීනි අවසර 5000කට මගේ පුරාණ මහත්යව කලින් මහත්යව මතක් වුණා. මොකද මේ හදිස්සියේ මේ මානෙල් මල් වලින් හමන සුවඳ මගේ මහත්යාගේ මුඛයෙන් හමනවා කිව්වා. මගේ මහත්යා කතා කරනකොට එයාගේ කටින් මානෙල් මල් සුවඳ එනවයි කිව්වා. රජතුමා ගානේ බොරු කියන්නේ නැතු ඉන්නපා. කොහෙද එහෙම වෙන්නේ කියලා. රජතුමා පිළිගත්තේ නේ. හැබැයි රජතුමාට සැකයක් තුන මේ මිනිස්සයත් බොරු කියන්නේ නැහැ උනාට. ඔක බලන්න ඕන උනා. රජතුමා රජමාලිගාවේ තියෙච්ච සේරම සුවඳ විලවුන් අයින් කරා. සියල්ලම අයින් කළා. රජමාලිගාව අනන්ත තිබුණ සුවඳ විලවුන් වර්ග අයින් කරා. සුද්ධ පවිත්‍ර කළා. දානයක් සූදානම් කරා. පන්සලට ගිහින් තථාගත බුදුරජාන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝ රත්නයට ආරාධනා කළා දානෙට. ඒකට දැන් අරහාමුදුරුවොත් වඩිනවා. අර බිරිඳගේ පුරාණ ස්වාමි පුරුෂයා මහාන වෙලා ඉන්නේ. දානේ වළඳලා ඉවරයි දැන් වැඩියා. වැඩලා දානේ වැළඳුවා. දානේ වළඳලා ඉවරුනහම දේශනාවක් කරනවනේ අනුමෝදනා දේශනාව කියලා. භුක්තානුමෝදනා දේශනාව කියලා. දැන් දානේ වළඳලා ඉවර වෙනකොටම රජතුමා බුදු පියාණන් වහන්සේට ඇවිල්ලා හිමීට කියනවා බුදුහාමුදුරුවනේ අපිට අර හාමුදුරුවෝ ලව්ව බණ ටිකක් කියව ගන්න ඕන. අර බිරිඳගෙන් ඇහුවා ඒ හාමුදුරු කවුද කියලා. අහලා කිව්වන්න අහවල් තැන වාඩි වෙලා ඉන්නේ ඒ හාමුදුරු. දැන් බුදුහාමුදුරුවෝ ගිහින් රජතුමා කිව්වා අන්න රසවල් හාමුදුරුවෝ ලවා බණ ටිකක් අහන්න අපිට ආසයි. ඒ නිසා ඒ හාමුදුරුවෝ ඉඳෙද්දි බුදුහාමුදුරුවෝ අනිත් හාමුදුරුවෝ පන්සලට වඩිනසේක්වා. බුදුහාමුදුරුවෝ දන්නෝ මෙහා ඉන්නේ මොකටද කියන්නේ ඕන දෙයක්. සියලු ස්වාමින් වහන්සේලා වැඩම කළා අර හාමුදුරුවෝ ඉතුරු වෙද්දී. ඒ හාමුදුරුවෝ ධර්ම දේශනා පටන් ගත්තා. බණ පටන් ගත්ත විතරයි මුළු රජ මාලිගාවම මානෙල් මල් සුවඳින් පෙරලා ගියා. රජතුමාට අත්දහ ගන්න බැරි වුණා. දැන් රජතුමාට විශ්වාස කරන්න උනා අර බිරිඳ කියපු කතාව විශ්වාස කළා. ඒනට රජතුමාට හරි කුතුහලයක් මේක එහෙමුනේ කොහොමද කියලා. බණ ඉවරයි ඒ කටයුතු ඉවරයි. හවස රජතුමා පන්සල් ගියා. ගිහලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවා මෙන්න මෙහෙම එකක් වුණා මම මේ වැඩේ කළේ මේකට මේ අසවල් හාමුදුරන්ගේ කටින් මානෙල් මල් සුවඳ හමනවනේ. කොමක්ද ස්වාමීනි ඊට හේතුව කියලා? ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ කිව්වා මං කියපු ගාථා. සද්ධම්ම දේශනා කාලේ සාදු සාධූති භාසිතෝ බණ දේශනා කරන වෙලාවේ සාදු සාදු කිව්වා. සාදු කිව්වේ සුදුසු තැනීදී. නැත්නම් බණ කියනකොට හොන හැටි සාදු සාදු කිය ඉන්න බැරි. සමහර නින්දෙන් නැගිටලත් සාදු කියනවනේ හිටිය ගම. නේද? බර කරලා දේශකයන් වහන්සේ ටිකක් තදට බරට කිව්වොත් එහෙම අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා නින්ද ගිය කට්ටියටත් ඇහැරෙනවා ඒ වචනේට. ඇහැරිලා සාදු කියනවා.
එතෙක් කිව්වේ මොනවද කියලා සමහර විට දන්නේ නෑ. ඔව්. දේවදත්ත ගල් පෙරළුවා කියන කොටත් සාදු කිව්වයි කියනෝනේ සමහර අය. එතෙන් හැරිලා. එහෙම නෙවෙයි සුදුසු තැනේදී සාදුකාරයකට පිළිවදන් දීමේ ක්‍රමවේදයක් තිබුණා. ඉස්සර එහෙම ගෙවල් වල බණට එහෙම හාමුදුරුවෝ වැඩියාම ගමේ ඉන්න ප්‍රධාන උපාසක මහත්මයෙක් ඉන්නෝ ඒව ගැන දන්න එයා ළඟින්ම වාඩි වෙනවා ඇවිල්ලා. ළඟින්ම වාඩි වෙලා ඒ හොඳට ඇහුම්කන් දීගෙන ඉඳලා නිතරම සුදුසු තැනේදී සාදු කියනවා. අනුමත කළ යුතු තැනේදී එහෙයි ස්වාමීනි, එහෙයි හාමුදුරුවනේ, එහෙමයි ස්වාමීනි කියලා පිළිවදන් දෙනෝ නිතරම. ඒව ආවේ ওই ක්‍රමයට තමයි. ඒකේ ඉතිහාසය තමයි මේ. දැන් අර පුජ්‍යලයා එතකොට බණ අහගෙන හිටපු තැනකදී නිසි තැනදී සාදුනාද දීපු එකේ පිනට පේනවද? කටින් මානෙල් මල් සුවඳ හමනවා කතා කරනකොට. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කරුණ පැහැදිලි කරාම රජතුමා පිළිගත්තා. යශෝදරාව මුලින්ම පාරමිතා පුරන්න පටන් ගන්නේ බෝසතාණන් වහන්සේ සුමේද තාපසව ඉඳගෙන දීපංකර බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ගත්ත වෙලාවේ මේ තාපසතුමා අනාගතයේදී ගෞතම නමින් බුදු වෙනවා කියන විවරණය දුන්නාම දීපංකර බුදුහාමුදුරුවෝ ඒක ඇහුණ එතන හිටපු ගැහණු ළමයි කීප දෙනෙක් හිටියා. ඒක ගැහණු ළමයිගේ අතේ නිල් මානෙල් තිබුණා. මිටක්. එයාට ඇහුණා අර කතාව. එයා කල්පනා කරනවා මේ තාපසතුමා අනාගතයේදී බුදු වෙනවා නම් ඒ තාපසතුමාට ළඟින් ඉඳගෙන බිරිඳ වෙලා ඉඳගෙන බුදු වෙන්න යන ගමනට උදව් කරන්න ලැබෙනවා නම් මම මොනතරම් වාසනාවන්ත ගැහණියක්ද. එහෙම හිතලා මට ඒ වරම ලැබේවා කියලා අර නිල්මානෙල් පූජා කරලා ප්‍රාර්ථනා කළා. ඒ ගැහණු ළමයා තමයි යශෝදරාව වෙන්නේ. උපදින භවයක් පාසාම බෝධිසත්වයන්ගේ ළඟින් ඉඳගෙන මේ ගමනට උදව් කළේ ඒ නිල්මානෙල් පූජා කරලා. ඉතින් ඒ නිසා සරලව මතක් කළේ පුංචි හෝ පින්කමක් කරගන්න තියෙන වෙලාවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් තේරුම් අරගෙන ඒ පින්කමේ නිරත වෙන්න බොහොම පින් සිද්ධ වෙනවා. ඒ පිනට ගොඩාක් දේවල් අපිට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා එවැනි දේ සිද්ධ කරන් ඔබ සියලු දෙනාටම නැනනුවන පහළ වේවා. ඒ දේවල් සිද්ධ කිරීමට සිත් පහළවීම පිණිස මේ ධර්මානුශාසනාව ප්‍රයෝජනවත් වේවා කියලා හිතාගෙන අදිෂ්ඨාන කරගන්න ධර්මානුශාසනාව නිමයි පුණ්‍යානුමෝදනාවට අවධානය යොමු කරමු. මේ ධර්මානුශාසනාවට හිමිවන ධර්ම දානමය ආනිසංස ළඟා කර ගන්නට යෙදුනේ අංක 50න් 10 අමල්ගම හියාරේ ගමගේ චාමර මදුසංක සහ උඩලමත්ත ගමගේ නර්මදා ලක්මිනී දෙපළ විශේෂයෙන් මාර්තු මාස 20 වන දිනට ශකීය දිවි ගමනේ පළමු වර්ෂය සම්පූර්ණ කරවන එවුනි සෙනර්යා පුංචි දුවනියට රත්නත්‍රේ ආශිර්වාදය ලැබේවා. සිළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. ඇත්නම් අපල උපද්‍රව දුරු වී කායික මානසික සුවය උදාපත් වේවා. කලට වේලාවට අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සියලුම අභියෝග ජය ගැනීමේ වාසනාව උදාපත් වේවා. සතහාධික වර්ෂ කාලයකට නිදුකින් නිරෝගීව ආයු පාලනය කිරීමේ වාසනාව ලැබේවා කියලා සාදුනාද පවත්වන්න. ඒ වගේම වසර 72ක් සම්පූර්ණ කරන දැනට රෝගාතුරව සිටින එජ්ජී රණසිංහ පියතුමාට නිරෝගී සම්පන්නිය ලැබේවා, චිරජීවනීය ලැබේවා, ඉක්මන් සුවය උදාපත් වේවා. ඒ වගේම ශාන්ති මෑණියන්ටත් නිදුක් නිරෝගී සැප චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම වසර 3කට පෙර අභාවයට පත්වෙන්නට යෙදුන ඇලිස් නෝනා අමරදිවාකර මෑණියන්ට වසර 2කට පෙර අභාවයට පත්වෙන්නට යෙදුන ජිනදාස නානායක්කාර පියතුමාණන්ට වසර 14කට පෙර අභාවයට පත්වෙන්නට යෙදුන ඉසුරු ආකේන් දියණියට
මේ පින් අයිති වේවා සංසාර ගමන සුවදායක කර ගනිත්වා අජරාමර නිවනින් නිවී සැනසේවා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විශේෂයෙන්ම දෙවන දායකත්වයේ දරන උඩලමත්ත ගමගේ සිරියාවතී මෑණියන්ගේ දායකත්වය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. TPG චන්ද්‍රලතා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්ට මේ පිනේ බලයෙන් චන්ද්‍රලතා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය හිමි වේවා. වසර 10කට පෙර මිය ගිය UG ගුණදාස පියතුමාට, වසර 9කට පෙර මිය ගිය UG ධර්මසේන පියතුමාට, වසර 6කට පෙර මිය ගිය KA කරුණාවතී මෑණියන්ට පින් අයිති වේවා. දෙපාර්ශ්වයේම අභාවයටපත් ඥාතීන් පින්ගෙන අජරාමර නිවනින් නිවී සැනසේවා කියලා ප්‍රාර්ථනා කරා. පින්වන්ත ඔබ සියලු දෙනාට මෙවැනි උදාරතර පින්කම් කරන්න තව තවත් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. සියලු දුක් දුම්නස් දුරු වේවා. හැම කෙනෙකුට කායික මානසික සුවය ලැබේවා. මෙලව දීර්ඝායුෂ වේවා. පරලොව සුගතිය තැනේවා. මියගිය ඥාතීන්ට අපි සියලු දෙනාට නිවන් දකින්න මේ පින් පාරමී ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සංපදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සුපින්නතුනි, ඒ උතුම් ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේට අප මේ ධර්ම ශ්‍රවණය තුලින් රැස් කරගත්තා වූ කුසල ශක්තියේ අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේම අද මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාගේත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාගේත් යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායයි සාදු නාදයක් දී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි, TV දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.